මේ පාස්කු ප්‍රහාරයේ මූලික වාර්තාව හැරෙන්න අන් වාර්තා මේ පාර්ලිමේන්තුවට ලබා දීලා නැහැ. ඒකට හේතුව හැටියට දක්වලා තියෙන්නේ ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක්. විශේෂයෙන්ම මේ පිළිබඳව ලබා දුන් සාක්ෂි මමත් මේ පාසු කොමිසමට සාක්ෂියක් ලබා දුන්නා. ඒ ලබා දුන් සාක්ෂි පිළිබඳව මේ සභාව පමණක් නෙවෙයි මේ ජනතාව දැනගත යුතුයි. මොකද ජාතික ආරක්ෂාව ඉතාමත්ම බරපතල විදියට බිඳ වැටිච්ච තත්ත්වයේ ඉදිරියේ තමයි මේ කොමිෂන් සභාව පත් කරන්නේ. එhmenan මේ කොමිෂන් සභාව තුල වාර්තා වෙච්ච කාරණා දැනගැනීමේ අයිතිය ජාතික ආරක්ෂාව බිඳ වැටිලා තියෙන තත්ත්වය පිළිබඳ කාරණා දැනගැනීමේ අයිතිය ජනතාවට තියෙනවා. මොකද අවසාන වශයෙන් ත්‍රස්තවාදයෙන් මැරුම් කන්නේ ඒ වගේම ආබාධිත වෙන්නේ ජනතාව මිසක් වෙන අය නොවන නිසා. ඒ වගේම මේ නිසා අපි තදින් ඉල්ලා හිටිනවා මේ කොමිෂන් සභාවේ ඉතුරු වෙළුම් 22ක් මේ සභාවට ඉදිරිපත් කරලා ජනතාවට මේ පිළිබඳව ඇති වෙලා තියෙන තත්ත්වය පිළිබඳව ඇත්ත තත්ත්වය පිළිබඳ දැනගැනීමට ඒ අයිතිය සටහන් කරන්න කියලා. මේ පාස්කු කොමිෂන් සභාව වාර්තාවේ මා ගැනත් පුජ්‍යලික සටහනක් තියෙනවා. 83 වෙනි පිටුවේ. මා මේ 2013 ඔක්තෝබර් 22 වෙනිදා සහරාන් විසින් කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී ඔහු කියලා තියෙනවා ශ්‍රී ලංකාවේ මුස්ලිම් වරුන් පිළිබඳව සාකච්ඡා කරමින් අමාත්‍ය පාටලි චම්පික රණවක විසින් රචිත පොත්වල මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් සම්බන්ධයෙන් චෝදනා අඩංගු බැවින් හා එම චෝදනා ප්‍රබන්ධ වන බැවින් එම පොත තහනම් කළ යුතුය කියලා සාරාන් ප්‍රකාශ කරලා තියෙනවා. ඒවා ප්‍රබන්ධද එමත් නැත්නම් ඒවා කාලබෝම්බද කියන එක එම ප්‍රකාශය කළා වසර 5ක් 6ක් යනකොට මේ රටේ ජනතාවටම ඔප්පු වීම තුලින් පෙනෙනවා එදා අප කරපු ඒ කරුණ දැක්වීම මේ සමාජය බැරෑරුම්ම නොසලකා හැරපු විදිහ. මා කෘතියක් ලිව්වා. ඒ කෘතිය ලියන්න මූලික කාරණා දෙකක් මතු වුණා. එකක් තමයි 2003 වර්ෂයේදී විශේෂයෙන්ම මේ රටේ නැගෙනහිර පළාතේ වෙනම රාජ්‍යයක් ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටිය යුතුයි කියලා යෝජනාවක් සම්මත කරගත්ත අග්නිදිග විශ්වවිද්‍යාලයේ පවත්වපු හමුවකදී කරුණු ගණනාවක් ඒ පිළිබඳව දක්වලා තිබ්බා. ඒක බොහෝ දුරට 1949 දෙමළ රාජ්‍ය පක්ෂයේ පිහිටවපු වෙලාවේ වෙනම රාජ්‍යයක් බිහි කිරීම සඳහා වෙච්ච මූලික කොන්දේසි 4ට බොහෝ දුරට සමාන සමාන්තර ප්‍රකාශයක් තමයි මේ ඔළුවිල් ප්‍රකාශය. ඒ නිසා මේ පිළිබඳව බරපතල අනතුරු ඇඟවීමක් මේ සමාජයට අවශ්‍යයි කියන එක මම කල්පනා කළා. ඒ වගේම අන්තර්ජාතික මට්ටමින් බරපතල ත්‍රස්ත ප්‍රහාරයක් ඇමරිකා එක්සත් ජනපදයට එල්ල වෙලා තිබුණා විතරක් නෙවෙයි අල් කයිඩා සංවිධානයේ සමග LTT සංවිධානයේ සබඳතාවයන් තාම මනා විදියට ඔප්පු වෙන විදිහේ කෘතීන් ගණනාවක් පළ වෙලා තිබුණා. විශේෂයෙන්ම යෙමනේදී අල් කයිඩා සංවිධානයේ ඇමරිකා එක්සත් ජනපදයේ USS කෝල් නැමැති යුද නෞකාවට මුහුදු මගින් එල්ල කරපු ප්‍රහාරය මුහුදු කොටි බලකායේ ඒ හිටපු ප්‍රධානියා වෙච්ච සූසෙයිගේ තාක්ෂණය භාවිතා කරලා සිදුවෙච්ච බවටත් අද නිරුපද්‍රිතව කිල්නොච්චියේ ජීවත් වෙන කුමාරන් පද්මනාදන් නැමැති ප්‍රභාකරන්ගෙන් පස්සේ LTT සංවිධානයේ නායකයා වෙච්ච පුජ්‍යලයා කීප වතාවක් ඇෆ්ගනිස්තානයට ගිහිල්ලා මේ ත්‍රස්තවාදීන් සමග සම්බන්ධතා පවත්වපු බවටත් සාක්ෂි ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ සාක්ෂි සියල්ලම මගේ කෘතියේ සඳහන්. නමුත් මේ සම්බන්ධයෙන් මධ්‍යස්ථ මුස්ලිම් වරු පවා වැරදි නිගමනවල හිටියා. වැරදි ප්‍රකාශ සිද්ධ කළා. නමුත් ඇත්ත වශයෙන්ම ආරම්භයේදීම මේ ප්‍රශ්නය දැකලා ආරම්භයේදීම මේක වෙනස් කිරීමට අපි කටයුතු නොකිරීමේ ඵල විපාක අපට සහරාන්ගේ ප්‍රහාරයෙන් ලැබුණා. මම මේ පාස්කු ප්‍රහාරයේ ඉදිරියට ගිහි පාස්කු කොමිසම ඉදිරියට ගිහිලා ලබා දීපු සාක්ෂියේ කරුණු කීපයක් මම මතු කළා. එකක් තමයි විටින් විට විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ LTT ත්‍රස්තවාදයේ ක්‍රියාත්මක වෙන අවස්ථාවේදී ග්‍රාමාරක්ෂක සේවාවන්ට අමතරව ඇතම් මුස්ලිම් කණ්ඩායම් වලට මුජහිදීන් වරුන් ලෙස හඳුන්වපු මුස්ලිම් කණ්ඩායම් වලට ලබා දුන් අව්‍යාවුද ගැන මේ වාර්තාවේ සඳහන් වෙනවා පොලිස් පායිස් නැමැති පුජ්‍යලයා ගැන. මේ වාර්තාවේ සඳහන් වෙනවා ආමි මොහිදීන් නැමැති පුජ්‍යලයා ගැන. මේ වාර්තාවේ සඳහන් වෙනවා සහරාන්ගේ සහෝදරයා වන රිල්වාන් නැමැති පුජ්‍යලයා ගැන. මේ සියලු දෙනාම එම වකවානුවේදී රජයේ ආරක්ෂක හමුදාවල අව්‍යාවුද භාවිතා කළ අය. වැදගත්ම ප්‍රශ්නය ඇයි මේ දීපු අව්‍යාවුද ඒ අවස්ථාවේදී LTT සංවිධානයේ තර්ජනය හමුවේ එවැනි අව්‍යාවුද ලබා දුන්නා. ඒ ලබා දීපු අව්‍යාවුද ආපසු ගැනීමක් සිදු නොකළේ ඇයි කියන එක බරපතල ප්‍රශ්නයක්. මොකද හැමෝම හිතනවා 2018 නොවැම්බර් මාසයේ වවුනතිව් වල බඩකලපුවේ එල්ල කරපු ප්‍රහාරයෙන් තමයි සහරාන් කණ්ඩායමට අව්‍යාවුද ලැබුණේ කියලා නෑ. ඔවුන්ට 2006 ඉඳන්ම මේ කණ්ඩායම් වලට අව්‍යාවුද තිබුණා. ඒ අව්‍යාවුද නැවත ආපසු ලබා නොගැනීම පිළිබඳව මේ කොමිසම විමර්ශනයක් කළා නෑ. ඒ වගේම 2010 වර්ෂයේ ඉඳන් මේ රටේ තිබිච්ච නොයෙක් ඉස්ලාමීය ආගම අදහන විවිධ ශේෂ්ත්‍රවල විවිධ කණ්ඩායම් ඉන්නවා. විවිධ ආගමික කණ්ඩායම් ඉන්නවා. ඒ ඇදහිල්ල විග්‍රහ කරලා ඒ ඇදහිල්ල මත ගමන් කරන අය 2010 සිට ඉතා සක්‍රිය ලෙස ක්‍රියා කරපු තෞහිද් ජමාත් ව්‍යාපාරය අබ්දුල් රසික් මහතාගේ එම තෞහිද් ජමාත් ව්‍යාපාරය එහි කොටස්කරුවෙක් මේ සහරාන්.
එහෙම නැත්නම් ජහරාන් මේ සහරාන් ඔහු හා ඔහුගේ කණ්ඩායමට අපගේ බුද්ධියංශ අපෝපකාර කලාය කියන එක ඔවුන්ට යම් යම් ආකාරයේ අනුග්‍රහයන් ලබා දුන්නාය කියන එක හැමෝම අද පිළිගත් සත්‍යයක්. ඇයි එවැනි තත්වයක් තුල මේ ක්‍රියාකාරකම් ත්‍රස්තවාදයක් කරා වර්ධනය වීම අපගේ බුද්ධ්‍යංශවලට දැනුම් නැත්තේ නොසලකා හැරියේ. ඒ වගේම හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර තමන්ගේ සාක්කියේදී ප්‍රකාශ කළා අර ගෝල්පේස් හෝටලේ එතන තිබිච්ච ඉන්දියානු හෝටලේ තාජ් හෝටලේ බෝම්බේ පුපුරන්න ගිය ජමීල් ඔහු ISIS සංවිධානයේ පුජ්‍යලෙක්. ජමීල් ඒ ප්‍රහාරය කරගන්න බැරුව ආපසු දෙහිවල මධ්‍යස්ථානයට ගියාම ඔහුගේ නවාතැනට හෝටලේට මේ ආරක්ෂක අංශවල බුද්ධ්‍යංශ පුජ්‍යලෙක් ගිහලා ඔහු හමු වුණා කියලා. ඉන්පසු ජමීල් පුපුරවාගෙන මිය ගියා. ඒ පිළිබඳව කිසිම විමර්ශනයක් කවුද බුද්ධි නිලධාරියා? ඇයි ඔහු එහි ගියේ කියන එක පිළිබඳව. මේ අය සම්බන්ධ සම්බන්ධතාවපවත්වපු බුද්ධි නිලධාරීන් කවුද කියන එක. මේ පිළිබඳව ඔවුන් සම්බන්ධයෙන් තිබුණ නැද්ද අකණ්ඩ මොවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව සොයා බැලීමක් කියන එක පිළිබඳව කිසිම විමර්ශනයක් කළා නැහැ. ඒ වගේම ශ්‍රී ලංකාව තුල ආරක්ෂක හමුදාවලට විතරයි අවිපුහුණුව ලබා දෙන්න පුළුවන්. නමුත් පුජ්‍යලික සමාගමක් ඇවන්ගාඩ් මෙරිටයිම් සමාගම අවිපුහුණුව ලබා දීමේ ක්‍රියාවලියක් කරගෙන ගියා. මා මේ කොමිසමට ගිහිල්ලා කිව්වා ඒ අවිපුහුණුව ලබා දීපු අය පුජ්‍යලික සමාගමක් විසින් අවිපුහුණුව ලබා දීපු අයගේ ලයිස්තුව අරගෙන විමර්ශනය කරන්න ඒවා ලැබුණේ අර මුහුදු කොල්ලකාරින් මර්ධනය කරන්න ගිය අයට පමණක්මද? එහෙම නැත්නම් මේ බලපත්‍ර මොනවද? ඒ වගේම මේ අවියාවුද කොහෙන්ද ලැබුණේ කියන එක පිළිබඳවත් මේ පුහුණුව නීත්‍යානුකූලද නැද්ද? මේවා ඇතැම් අන්තවාදීන් පාවිච්චි කළාද නැද්ද කියන එක පිළිබඳව සොයා බලන ලෙස මේ වාර්තාවේ කිසිම දෙයක් ගැන විමර්ශනයක් කළා නැහැ. මේ වාර්තාව මම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් නිගමනයක් හැටියට ගත්තොත් බොහොම පැහැදිලිව ඊටාම සියුම්ම කරපු වෝහාරික විමර්ශනයක් නොවේයි මේ වාර්තාව. මෙවැනි අපරාධයක් සිදු වූ අවස්ථාවක ඊටාම විශ්ලේෂණාත්මකව වෝහාරික විමර්ශනයක් සිදු කළ යුතුයි. එහෙම නැත්නම් නවකතාකාරයේ විස්තරයක් කිරීම කිසිසේත්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එවැනි වෝහාරික විස්තරයක් මේ පිළිබඳව සිද්ධ කළ නැති බව කනගාටුවෙන් ප්‍රකාශ කරනවා. හැබැයි මේ වාර්තාව සාමුලින් ප්‍රතික්ෂේප කරන්න බෑ. මොකද මේ වාර්තාව තුල සිදුවෙච්ච සිදුවීම් දාමය පිළිබඳව ඒ සිදුවෙච්ච සිදුවීම් වල ඉතිහාසය පිළිබඳව අප සැතැම් විට නොදන්නා කතා ප්‍රමාණයක් මේ වාර්තාව තුල අඩංගු වෙලා තියෙන නිසා මේක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්න බෑ. නමුත් මේ අපරාධකරුවන් ඒ පිටිපස හිටපු මෙහෙයුම්කරුවන් කවුද කියන එක සොයා ගැනීම පිළිබඳ කාරණේදී විධිමත් විමර්ශනයක් වෝහාරික විමර්ශනයක් තාක්ෂණික විමර්ශනයක් සිදු නොවී තිබෙන බව තමයි කනගාටුවෙන් උනත් ප්‍රකාශ කරන්න ඕන. විශේෂයෙන්ම අපේ රටේ බුද්ධ්‍යංශ LTT ත්‍රස්තවාදයේ පරාජය කළා. ඒ වගේම අන්තර්ජාතිකව LTT ත්‍රස්තවාදීන්ට තිබිච්ච සබැඳිලා දාලය පිළිබඳව විශාල අවබෝධයක් විශාල දැනුම් පද්ධතියක් අපගේ බුද්ධ්‍යංශ වලට තිබුණා. 2016 දී අපට වාර්තාවක් ලැබුණා විදේශ බුද්ධ්‍යංශ වලින් මුහුෂී නිෂාන් අහමද් නැමැති පුජ්‍යලයා සිරියාවේ ISIS ප්‍රහාරයකදී ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය ගිය බව. ඒ වාර්තාවත් එක්ක එම ඔහුගේ පවුලේ අය 2016 ශ්‍රී ලංකාවට ආපසු පැමිණියා. ඒ වගේම බුද්ධ්‍යංශ වලට මේ පිළිබඳව නිශ්චිත තොරතුරු තිබුණු බව මම පෞද්ගලිකවම දන්නවා. මොකද ඒ පිළිබඳව සබඳතාපවත් වූ විශාල පිරිසක් පිළිබඳ තොරතුරු බුද්ධ්‍යංශ සතු වුණා. ඒ අයගෙන් එක පුජ්‍යලයක් තමයි දෙහිවල බෝම්බේ පුපුරාගත්ත පුජ්‍යලයා. මේ පුජ්‍යලීන් පිළිබඳ නිශ්චිත දැනුමක් තබා තිබියදී ඒ පිළිබඳව විටින් විට ආරක්ෂක කවුන්සිලය දැනුවත් කර තිබියදී මේ පිළිබඳව ඇතිවෙන බරපතල තත්ත්වයන් පිළිබඳ තක්සේරුවක් නොමැතිවීම ඉතාම කනගාටුදායක සිද්ධියක්. ඒ වගේම අපි විශේෂයෙන්ම මතක තියාගන්න ඕනි 2017 වර්ෂයේදී බුද්ධි තොරතුරක් ලැබුණා. අපගේ මුස්ලිම් තරුණයින් ඇෆ්ගනිස්තානයට ගෙන යන බව අබු ඉගම් නැමැති පුජ්‍යලයා. මේ පුජ්‍යලයා පිළිබඳ දැනුවත්භාවයක් ඇති වුණාට පස්සේ මේ දරුවෝ ගිහිල්ලා මොනවද කරන්නේ එහෙ? ආපසු වුන් පැමිණිලා මොනවද කරන්න යන්නේ? මොනවද ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව නිශ්චිත විමර්ශනයක් සිදු වෙලා නැති බව ප්‍රකාශ කරන්න ඕන. ඒ වගේම 2018 අගෝස්තු 10 වෙනිදා ඉස්ලාමාබාද්දී පියන පාකිස්තානු බුද්ධ්‍යංශ අපගේ තානාපති කාර්යාලයට නිශ්චිත අනතුරු ඇඟවීමක් කළා. මේ අන්තවාදී පිරිස් ඇෆ්ගනිස්තානයේ සහ අනිකුත් අන්තර්ජාතික ත්‍රස්තවාදී සංවිධාන සමග ක්‍රියා කරන බව. පුජ්‍යලයා ඔහු ඉන්දියාවේ ත්‍රස්ත ක්‍රියාවලින් සඳහා නම් කළ පුජ්‍යලෙක්. ඔහු සහ මේ කණ්ඩායම අතර පවතින සබඳියාව පිළිබඳව නිශ්චිත බුද්ධි තොරතුරු අපට ලැබිලා තිබුණා. ඒ වගේ අඛණ්ඩව මේ විවිධ රටවල් වල තිබිච්ච මේ සිදුවීම් ජාලය පිළිබඳව සිදුවීම් ගොඩාක් වාර්තා වෙලා තිබුණා. විශේෂයෙන්ම පළවෙනි පිපිරීම 2018 අගෝස්තු මාසේ 27 වෙනිදා කරලා රිල්වාන් තුවාල ලැබුව අවස්ථාවේ ඔහු බේත් කරගන්න තැන් තැන් වලට ගිහලා අවසානයේ රෝහල්ගත වෙලා හිටියා.
මේ එකඳ සිද්ධියක් පිළිබඳවත් නිශ්චිත විමර්ශනයක් කනගාටුදායකයි සිදු වෙලා නැහැ. ඒ නිසා මතක තබා ගන්න ඕනේ මේවා මේ හුදු දේශපාලකයන් විතරක් දොස් කියලා පළක් නැහැ. කිසියම් ආකාරයකට අපගේ ආරක්ෂකංශ තොරතුරු දැනගෙන අපගේ බුද්ධ්‍යංශ විශේෂයෙන්ම තොරතුරු දැනගෙන ඒවා සම්බන්ධයෙන් හඹායාමක් සිදු නොකළේ ඇයි කියන එක පිළිබඳව නිශ්චිත තොරතුරක් මේ වාර්තාවේ සඳහන් වෙලා නැති බව කනගාටුවෙන් උනත් ප්‍රකාශ කරන්න. මේ වාර්තාවේ ඉතාම හොඳට මේ සහරාම් හෂීම් එහෙම නැත්නම් මොහමඩ් කාසිම් ජහරාන් ඔහු 2009 ඉඳන් තමයි සහරාන් බවට පත් වෙලා තියෙන්නේ. මොහමඩ් කාසිම් ජහරාන්ගේ හැසිරීම පිළිබඳව යම් ආකාරයක විද්‍යාත්මක විග්‍රහයක් කරලා තියෙනවා. මම හිතනවා අපි හැමෝම ඒ කියවිය යුතුයි. ඒ කියන්නේ ඔහු පළවෙනි අවස්ථාවේදී සෙසු සමාජයෙන් අයින් වෙලා සුවිශේෂීකරණය වෙලා තමන් මේ පොදු නීතියක් රටේ තියෙනවා, පොදු සම්ප්‍රදායක් රටේ තියෙනවා, පොදු මුස්ලිම් පිළිගැනීම් තියෙනවා. ඒ සියල්ලෙන් ඉවත් වෙලා ඔහු සුවිශේෂීකරණය වෙලා සුවිශේෂී පුජ්‍යලයක් බවට පත්වීම. ඊළඟට ඔහුගේ මේ සුවිශේෂී පිළිගැනීම ඔහු අන්නේන්ට ඊටාම සුළු පිරිසකට මේ ඒත්තු ගන්නලා ඔවුන් තමන්ගේ කණ්ඩායමේ පිරිසක් බවට පත් කර ගැනීම. පෙරලා ඔහු නොවන හා ඔහුගේ කණ්ඩායමේ නොවන සියලුම දෙනා ද්‍රෝහීන් එහෙම නැත්නම් ඉස්ලාමීය නොවන කපීරවරු බවට ප්‍රකාශයට පත් කළා ඔහු ඒ කණ්ඩායම ක්‍රියාත්මක වෙන්න පටන් ගැනීම. එහෙම නැත්නම් ඔහු රැඩිකල් අදහස් පළ කරමින් ඒ කණ්ඩායම විශේෂ ප්‍රචණ්ඩ කණ්ඩායමක් බවට කාත්තන් කුඩිය ප්‍රදේශයේ ගෙනයා. එතකොට මේ තුලින් ක්‍රමයෙන් මේ සහරාන් සහ ඔහුගේ කණ්ඩායම ඔහු කිසිම දෙයක් හංගල කළා නැහැ. විවෘතව තමන්ගේ බ්ලොග් අඩවිය, තමන්ගේ Facebook අඩවිය, ඒ වගේම අන්තර්ජාලය හරහා කරපු ඔහුගේ YouTube කතා මේ සියල්ලම මගින් ඔහු 2017-18 වෙනකොට තමන්ගේ අදහස නිශ්චිතව ප්‍රචණ්ඩ අදහස නිශ්චිතව ප්‍රකාශ කළා. රැඩිකල් ක්‍රියාදාමයක් අවශ්‍යයි, ප්‍රචණ්ඩ ක්‍රියාදාමයක් අවශ්‍යයි කියන එක ප්‍රකාශ කළා තියෙනවා. ඊළඟට එතනින් නොනැවති සෙසු අය කෙරේ, විශේෂයෙන්ම සෙසු මුස්ලිම් සම්ප්‍රදායන් කෙරේ, සූපීවරුන් කෙරේ, එනම් තරිකා නැමැති කුලකයට අයිති පල්ලි වලට එරෙහිව ඔහුගේ ප්‍රචණ්ඩ මුදාහැරීම ඔහු දිගටම කරගෙන ගිහින් තියෙනවා. කාලාන්තරයක් තිස්සේ තිබිච්ච ප්‍රශ්නයක් මේ රටේ. ඒ ප්‍රශ්නය ප්‍රචණ්ඩ ආකාරයට මතු කරලා තියෙනවා, සංවිධානාත්මක ආකාරයට ඔහු කාත්තන් කුඩිය. එතකොටවත් මේ පිළිබඳ බරපතල අවධානයක් ඇති වුණේ නැහැ. එවැනි ගැටුමකින් පස්සේ තමයි ඔහු කාත්තන් කුඩියෙන් පලා ගියේ. නමුත් මේ පිළිබඳව අවධානය යොමු නොවුණා ඒ 2017 ඇතිවෙච්ච අලියාර් හන්දියේ ඇතිවෙච්ච ඒ සිදුවීම. ඊළඟට මොහු පලා ගිහිල්ලා මොහු සංවිධානය වුණා ඊටත් වැඩිය හොඳට. කාත්තන් කුඩියෙන් ගිය පුජ්‍යලයා කැකුණගොල්ලට ගිහිල්ලා එතනින් පුත්තලමට ගිහිල්ලා මේක අතිශය පළල් ව්‍යාපෘතියක් බවට පරිවර්තනය කළා. විශේෂයෙන්ම විදේශගත ත්‍රස්ත පිරිස් සමග සබඳියාවන් පවත්වපු වෙනත් සංවිධානත් සමග එකට එකතු කරලා එක සංවිධානයක් බවට පරිවර්තනය කරන්න ඔහු කටයුතු කළා. 2018 ඉඳන් ඔහුගේ මේ ක්‍රියාවලිය සිද්ධ වෙගෙන ගියා. කොටින්ම රාජ්‍ය අඩපණ කිරීම සඳහා, රාජ්‍යයට එරෙහිව ප්‍රචණ්ඩ බලය පාවිච්චි කිරීම සඳහා විවෘතව හා සංවෘතව ඔහු කුමන්ත්‍රණය කරමින් දිගටම ගියා. නමුත් අවාසනාවකට මේක දකින්න අපි අසමත්. දැන් තියෙන ගැටලුව, ප්‍රධාන ගැටලුව කවුද මේකේ මහමොලකරු කියලා? මේකේ මහමොලකරු සහරාන් හසීම්ද? එහෙනම් ඇයි ඔහු මරාගෙන මැරෙන ප්‍රහාරයකට ගියේ? නායකයා එහෙම කරනවා. එහෙනම් අල් කයිඩා එකේ බින් ලාඩන්ට තිබුණා නේද ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රහාරයට යන්නේ? එහෙම නැත්නම් ISIS එකේ අල් බග්දාදිකට තිබුණා නේද ඔය ප්‍රහාර දහස් ගාණක් එල්ල කළා සිරියාවේ, ඉරාකේ එවැනි ප්‍රහාරයකට සම්බන්ධ වෙන්නේ? ඒ දෙදෙනාම ඝාතනය කරුණු ඇමරිකා එක්සත් ජනපදයේ විශේෂ බලකාය මැරින් 6 එකේ ප්‍රහාරවලින්. ඒ අරෙන් ඔවුන් කිසිම එවැනි ප්‍රහාරයකට ගිහින් තිබුණේ නැහැ. එහෙමනම් සහරාන් හසීම්ගෙන් මේ කතාව කෙලවර කරන්න හුඟක් දෙනෙකුට ඕන. මේ සහරාම් හසීම් තමයි අරමුදල් සම්පාදනය කළේ, ඊබ්‍රාහිම් තමයි ඒකට අවශ්‍ය අරමුදල් සම්පාදනය කළේ, සහරාම් සහ රිල්වාන් තමයි මේක කරගෙන ගියේ. ඒ නිසා ඒ කතාව එතනින් අවසන් කියලා කියන්න හුඟ දෙනෙකුට අවශ්‍යයි. නමුත් අපි වරදවා තේරුම් ගත යුතු නැහැ. මොහු මේ මරාගෙන මැරෙන ප්‍රහාරයට ගියේ තනිව නෙවෙයි, ඒ වගේම ඔහුට යම්කිසි ආකාරයක ආගමික හෝ ඔබතුමාට තවත් විනාඩි 2යි ආගමික හෝ වෙනත් තත්වයක් තිබුණා නම් මේ ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට යන බව ප්‍රකාශ කරන්න ඕනේ. මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න ඕනේ එදා ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ බාලන බලය ආපු වෙලාවේ 1977 අගෝස්තු 13 වෙනිදා ඉඳන් සැප්තැම්බර් මාසෙ දක්වා මේ රටේ කෝලහලයක් ඇති. දෙමළ විරෝධී කෝලහලයක්. ඒ කෝලහලය වෙලාවේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයා සංසෝනි කොමිසම නමින් කොමිසමක් පත් කළා මෙහි හේතු කාරණා හොයන්න. ඒ සංසෝනි කොමිසමේ වාර්තාව 1980 ජූලි මාසෙ නිකුත් වුණා. එම සංසෝනි කොමිසමේ වාර්තාව ඉතාම නිශ්චිත ලෙස උතුරු හා නැගෙනහිර දෙපළාතේ පමණක් නෙවෙයි රට පුරාමත් ඉන්දියාවේ ව්‍යාප්ත වෙන ත්‍රස්තවාදී ප්‍රචණ්ඩකාරී රාජ්‍යයට එරෙහි ක්‍රියාදාමයක් පිළිබඳව නිශ්චිත තොරතුරු සහ ඒ ඉතිහාසය පිළිබඳව වාර්තා කරලා තියෙනවා.
නමුත් අපිට ඒ සංසෝනි කොමිසමේ ලබා දීපු ඒ අදහස අපේ රාජ්‍යයට ලබා ගන්න බැරි වුණා. ඒ නිසා ඊළඟ අවුරුදු 30 ඇතුලේ මේ රටේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ජීවිත අහිමි වෙච්ච දවන්ත යුදකාරී තත්ත්වයක් සහ විදේශ මැදිහත් වීමක් සන්නද්ධ විදේශ මැදිහත් වීමක් මේ රට තුල සිද්ධ වුණා. අන්න එවැනි තත්ත්වයක් මේ වාර්තාවට ඇති නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොකද මේ වාර්තාවෙන් ලබා දීලා තියෙන දේවල් අසම්පූර්ණ වුණත් මේ වාර්තාව සහරාන් පසුපස හිටපු විදේශීය බලවේග ඒ වගේම සහරාන් පිට අරමුදල් සපයපු පිරිස පමණක් නෙවෙයි. මෙතන සංවිධාන තුනක් තිබුණා. ඒ සංවිධාන තුන සම්බන්ධ වෙච්ච ඒ ක්‍රියාදාමය පිළිබඳව ඔවුන් එකමුතු කරපු බලවේගය කවුද කියන එක පිළිබඳව ඇයි ඔවුන් මේ ප්‍රහාරය එල්ල කළේ කියන එක පිළිබඳව සහ ඔහුගේ මේ කඳවුරු 11ට ගිය දහසකට ආසන්න පිරිසක් ඉන්නවා. මරාගෙන මැරීමට දිවුරුම් දීපු සුවිශාල පිරිසක් ඉන්නවා. ඒ පිරිස දැන් නිර්රැඩිකල් කරණයක් වෙලාද? ඔවුන් නිරායුධ වෙලාද කියලා අපි දන්නේ නැහැ. ඒ වගේම ඒ අය තවදුරටත් තවත් අය මේ තත්ත්වයට බඳවාගෙනද කියලා අපි දන්නේ නැහැ. නිසා මේ සම්බන්ධයෙන් අපි අකණ්ඩව දිගටම මේ පිළිබඳව විමර්ශනයෙන් අවදියෙන් සිටිය යුතුයි. නැත්නම් සංසෝනි කොමිසමට සිදු වාර්තාව ඉතාම හොඳ වාර්තාවක් වුණත් ඒ ඇතිවෙච්ච ලේවැගිරීම අපට වළක්වන්නට බැරි වුණා වගේ අනාගත ලේවැගිරීම් වැළැක්වීමට සියලුම ජන කණ්ඩායම් එකමුතුව මේ රාජ්‍ය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ක්‍රියා කළ යුතුයි කියලා මම යෝජනා කරනවා. බොහොම ස්තුතියි. ස්තුතියි. Life Traveller Reader's Digest වර්ගයේ YouTube නාලිකාව